අපි මේ සූදානම් වෙන්නේ ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ. අපි හැම කෙනාගේම හිතසුව පිණිස සංසාර දුකින් අත මිදීම පිණිස නිවන් සුව පිණිස දේශනා කළ උතුම් සද්ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ආකාරය සාකච්ඡා කරලා අපේ ජීවිතයත් ඒ ධර්ම සම්බන්ධ කරගෙන ලෝකේ උතුමන් බවට පත් වුණු මහරහතන් වහන්සේලා මහරහත් මෙහෙණියන් වගේ උත්තරීතරත්වයට එන්න අපිටත් ශක්තිය ලබා ගන්නයි මේ හැම කෙනාම ධර්ම ශ්‍රවණය කරන්නට මේ සූදානම් වෙන්නේ. ඒකෙදි අපිට තියෙන ගැටලුව තමයි අපි කවුරුත් මුල දෙන ප්‍රශ්න තමයි ඇත්තටම දහම යන කුමක්ද කියලා. මිනිස්සු දන්නේ නැහැ. මොකක් හරි එකකට දහම කියලා අපි කියන්නේ. මොකක් හරි එකක් දහම වෙන්නේ නැහැ. ඕනම එකක් දහම වෙන්නේ නැහැ. බුදුහාමුදුරගේ නම කිව්වට දහම වෙන්නේ නැහැ. මේ ත්‍රිපිටකයේ තියෙන ඒවා සත්‍යයනය කරාට ඒක මෙනෙහි කොට භාවිතා කරන අංගයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක බොහොම අසීරු දෙයක්. ඒක තමයි කෙනෙක් සංසාරේ අවබෝධ කරගන්න මහ දැනීම් සම්භාරයක් කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් විදිහට ලබලා දෙන එක තමයි ඔබ ලබන ලොකු ශක්තිය. ඒ දේශකයාගේ ලොකු ශක්තිය වෙන්නේ ඒක නිවැරදිව මේක ඇත්තට භාවිතා වෙන විදිහට සරල වශයෙන් අපට දැනෙන විදිහට අහන්න ලැබුණා නම් අපි ජීවිතේම සද්ධර්මයේ බවට පත් වෙන්නේ ඒ මොහොතේමයි පස්සේ නෙවෙයි. මේ මොහොතේ සිද්ධ වෙන දෙයක් ඉබේ සිද්ධ වෙන දෙයක්. නමුත් අපි ඊට මේක නිවැරදිව අවබෝධ නොවුණු නිසා අපි තාම අඳුරේ අතපත ගන්නවා වගේ මේ ඇස්පෙනෙද්දී අපිට දහම කන් දෙක හෙද්දී අපිට දහම අහුවෙලා නැහැ. හැම කෙනා ගැනම නෙවි මම මේ කිව්වේ සමස්තය ගැන. ඒකෝ බුදුන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ මුල්ම වචනේ සබ්බපාපස්සා කරනවා. පව් කරන්න එපා කියලා. මම දන්නවා මේ පව් ගැන දන්න. ඔබ පව් නොකර ඉන්න පංචශීල පද යොදාගෙන තියෙනවා. අෂ්ටාංග සීල යොදන් තියෙනවා. නේද? දස සීල යොදන් ඇති. දස ශික්ෂා පද. යොදන් ඔබ පව් නොකර ඉඳලා තියෙනවා. අපි ඒකට කිව්ව සීල් ගත්තා කියලා. සීලයක පිහිටිය කියන්නේ පවෙන් වැළකුණා. නමුත් අපි හිතන් ඉන්නවා එතන සම්පූර්ණයි කියලා. නෑ අපි පොඩ්ඩක් ඒ පුරුදුන විතර. එහෙම එකක් නෙවෙයි දහම. ඊට වඩා මහා පරතරක්. ඔබ මහා කිව්වම බය වෙන්න එපා. මහා කියලා කියන්නේ මේ පොඩි දේ අවබෝධ කරගත්තම ඔක්කොටම එකම විසඳුමයි තියෙන්නේ. නමුත් අවබෝධ කර නොගත්තොත් ඔබ ශික්ෂාපද කීයක් කරන් රකින්නද? හද රකින්න වෙනවා. එම නිසා බුදුන් වහන්සේ කෙනෙක් පව් කියන එක හඳුන්වන්නේ තමන්ගේ සිත තුළින්මයි. පවක් නිර්මාණය වෙන්නේ සිතෙන්මයි. බලන්න. සබ්බපාපස්සා කරනම් පව කරන්න එපා කියලා බුදුහාමුදුරු ඊළඟට දේශනා කරන්නේ කුසලස්ස උපසම්පදා කියලා. කුසල උපදව ගන්නයි. අපේ හිත තුළ කුසල උපදවන්න කියන්නේ හිතේ කුසල නැති නිසා. අපිට එපයි කියන්නේ අපි ගාව තියෙන නිසා. මතක තබා ගත යුතු එක අපි. සබ්බපාපස්ස සියලුම පව. අපි ගාව වෙන හැම එකම පව. අන්තිම පදයෙන් කියනවා සචිත්ත පරියෝදපන සිත සුද්ධ කරන්න කියලා. ඒ සිත අපේ පිරිසිදු නැති නිසා. සිත පිරිසිදු නැති වෙලාවට මොනවද තියෙන්නේ? සිත අපිරිසිදු කියන්නේ මොනවද තියෙන නිසා? රාග දේශ මොහ තියෙන නිසා. අපි ඉස්සෙල්ලා ඒක පිළිවෙලට දැනගත යුතුයි. රාග දේශ මොහ වලට කියන්නේ අකුසල් කියලා. අකුසල් යොදාගෙන යම් කිසි කෙනෙක් ජීවිතේ පවත්නවා නම් එතනින් නිර්මාණය වෙන්නේ පව්. ඕනෑම කෙනෙක් අකුසලයක් යොදාගෙන රාගසිතින් හරි ද්වේෂසිතින් හරි මෝහසිතින් හරි ක්‍රියාත්මක වෙනකොට නිර්මාණය වෙන්නේ පව්. එතකොට රාග දේශ මොහ සිත තුල හටගන්නේ. සිත තුල පහළ වෙන්නේ. ඒක දකින්න පුළුවන් නම් අවධානය නිසිතට. බාහිර අවධානය සුළු වෙනවා. මහ විශාල අවධානයක් එන සිතට. ඒ සිතට අවධානය එන ප්‍රමාණයට තමයි ධ්‍යාන සම්පatti කියලා අපි කියන්නේ. දැහැන් වඩනවා. සිතට දෙන්න පුළුවන් අවධානය මොන මට්ටමෙන්ද? ඒ මට්ටමෙන් අපි බාහිරින් මිදුණා, සිතේ තියෙන කෙලෙස් වලිනුත් මිදුණා. ඒකයි දැහැන්ගත වුණා කියන්නේ. අපි ඒවා තේරුම් ගත යුතුයි. එතකොට අපිට ද්වේෂයක් ආගල අපිට ද්වේෂය පේන්නේ නැහැ. අපිට ද්වේෂයට ගෝචර වෙන බාහිරයක් පේන්නේ. පිට කෙනෙකුගේ දෙයක් අපිට පේන්නේ. පිට කෙනෙකුගේ වරද. කෙනෙක් හතුරෙක් ලෙස කෙනෙකුගේ මොනවා හරි අඩුපාඩුවක් අපිට පේන්නේ. අන්න ද්වේෂය අපි තුල පාවිච්චි වෙන්නේ ওই හැඩයට. වෙන හැඩයක් නැහැ ද්වේෂය පාවිච්චි නොච්චර. ඒක නා මං අකමැති කෙනෙක් කියලා මට හිතෙයි.
අකමැත්ත කියන්නේ ද්වේෂය. ඒ වචනේම ද්වේෂය. වචනේ කියන්නේ රූපය. හොඳට බලන්න. ඒ කෙනා කියන්නේ මගේ හිතට ඇස් පියාගත්තත් එයා මෙනෙහි කරනවනේ. දෙනම් මොකක්ද දෙන්නේ හිතට? රූපයක් ඉන්නේ. නේද? ඒ රූපේ මං හඳුනන්නේ හතුරෙක් විදියට. මොනතර හොඳට තේරුම් ගන්න. උතන තමයි කොච්චර ඉගෙන ගත්තත් බැරි වෙන තැන දැනගත යුතු එකම තැන උතන. ඒතකොට දැන් අපි කෙනා ඇස් පියාගත්තත් අපේ හිතේ ඉන්නවා. හිතේ තියෙන රූපයක්. නේද? ඒ රූපේට අපි හිත තුල තියෙන්නේ හැඳිනීම ලෙස මොකක්ද හතුර කියලා. එතකොට රූපේ හැඳිනීම මේ මොහොතේ අපේ වර්තමාන මොහොත. මේ මොහොත. හතුර කියලා නම් තියෙන්නේ ඒක ද්වේෂය නම් අපිට මේ හතුර කියන්නේ ද්වේෂය කියලාම හිතෙන් විග්‍රහ වෙන්න ඕන. අන්නේ විග්‍රහ වෙන එකටයි කිව්වේ ඇස් දෙක ලැබුණා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නොපෙනෙන දෙයක් පෙනුණා කියලා. අඳුරට පහනක් දැල්ලුවා කියන්නේ ඒකයි. ඕවා අපිට පෙනුන්නේ නැහැ මෙච්චර. ඕවා පෙනෙනවා වෙනකොට අපිට පෙනෙන්නේ ඒ මිනිහා හතුර කියලා මට. ඒ මිනිහා මගේ මං අකමැති කෙනා කියලා මට පෙනුනේ. එහෙම හිතන තා හිත පෙන්නේ නැහැ. හිත නොපෙනෙන තාක් හිතේ කෙලෙස් පෙන්නේ නැහැ. හිතේ කෙලෙස් නොපෙනෙන තාක් අපි සංසාරයෙන් ගැලවෙන්නේ නැහැ. නේද? අපි ඔතෙන්ට එන්න අපි දැන් සැප විඳිනවා. අපි මෙහෙ යන ලෙඩකින් අපි අනන්ත බයකින් දුක් විඳිනවා. ගෙදර එන මනුස්සයර දවස් 14ක් ඉන්නලු ගෙදර. දැන් අපි මේ සැපයි කියපු ලෝකේ සුන්දරත්වය නේ කියන්නේ. සුන්දරයි කියලා අපි විසින් නිර්මාණය කරගත්ත ලෝකේ සුන්දරත්වය කියන්නේ. නේද? අවසානයේ මිනිස්සු මැරෙනවා. කොච්චර මැරුණාද? ඒ මිනිස්සුනේ මනුස්ස ලෝකෙ උපදින්න බෑ ලේසියෙන්. මනුස්ස ලෝකෙ උපදින්න කනකස්බ වීසිදුරින් ආස බලනවා වගේ කියන මහා ගැඹුරු උපමාවකින් පෙන්නන්නේ. අපි දැන් මිනිස්සු වුණාම හිතන් ඉන්නේ අපි ඊළඟ මිනිස්සු ජීවිතේට වෙන්නේ නැහැ. වෙනවනම් බුදුවරේ අපි ගෞතම බුදුන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයට මනුස්සාත්ම 354යි ලබන්නේ. අපි ලබන බුදුන් වහන්සේට වඩා උසස් නැති අපි. එකලක මනුස්සාත්ම ලබන්නේ බෝධිසත්වරු කැමති නම් විතරක් බෝධිසත්වෙක් එනවා මනුස්ස ලෝකයෙන් ගලවන්න. ඒ කෙනාට හැර රහත් වෙන කෙනාට දෙන්න බෑ. ඒ ලැබෙන කර්මයට අනුවිහිද වෙනවා. කම්ම බන්දු කම්ම පටිසරණ කියලා දේශනා කරේ. දැන් දියණිය මැරෙන වෙලාවේ මතක් වුණේ අම්මා. දැන් අපි මොකද්ද මේකෙන් දකින්න වරද? අම්මා මතක් වුණා කියන්නේ අම්මා කියන්නේ හිතට රූපයක්, හිතට සංඥා මාත්‍රයක් විතරයි. හිතට දුකක් විතරයි. දියණිය හිතට ආපු අදහස හිතෙන් එල්ලුණා මිසක් මේක සිතුවිල්ලක් කියලා හිතනද මේක අදහසක් විතරයි කියලා හිතන්න දියණියගේ හිතට මේ පණිවිඩේ බුද්ධ පණිවිඩය ඇවිල්ලා නැහැ. බුද්ධ පණිවිඩය නැති කාටවත් මෙහෙම පේන්නේ නැහැ. පණිවිඩය ආව පණිවිඩය බලවත් නැත්නම් ඒ පේන්නේත් නැහැ. හිතට ආව අම්මා ඇසුරුණා මැරෙන වෙලාවේ ගිහිල්ලා එහා පැත්තේ ගෙබ්බෙක් කියලා උපන්නා. මේ සිද්ධිය දකින්න බුදු ඇසින් තුන් ලෝකේ දකින්න මහා ඥාන ඇසින් දකින්න. ඔන්න රූපේ ප්‍රශ්නේ. දැන් යා මොන පවක් කරාටද ඔතෙන්ට ගියේ? දැන් අපි ඔය කියන පන්සිල් රැක්ක කියලා මේක නවතිනවා. පන්සිල් හොඳයි සමාජ නිවර්තිය. ඇත්ත. සීලයක් නිවර්තිය. අපි පැහැදිලිව පිළිගන්නවා. ඒක අතිශය ශ්‍රේෂ්ඨයි සීලය. දැන් මේ හොඳයි සීල් ගත්තොත් නවතීද? එයා සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, අනුසතු දෙය ගන්නෙ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ, රාමයට පානය කරන්නේ නැහැ. හරි. දැන් ඒක නොකර හිටී කෙනාට අම්මා මතක් වුණා නම් මැරෙන වෙලාවේ ගෙබ්බ හරි පෙරේතෙක් හරි වෙන්නේ නැද්ද? එයා ගෙබ්බෙක් වුණාට ඊළඟ කෙනා පෙරේතෙක් වෙන්න පුළුවන්. ඒක සතර පාට යන්න පුළුවන්. ඒ තරම් විපාකයි මේ විපාක සිතක් අකුසල මූල සිතක්. අකුසල සිතක්. දැන් ඒතකොට ගෙබ්බ වෙන්න ඒක පින්ද පවුද? Taman ගෙබ්බෙක් වීම පෙර මතක් වූ දෙ පිනක් ලෙස පෙනේද ගෙබ්බට සිහිය ආවොත් ගෙබ්බට පුළුවන් වුණා කතා කරන්න ගෙබ්බෙන් යොත් නුඹ ගෙබ්බෙක් වෙන්න ඉස්සලා මිනිස්සේ මොන පවක් කරාටද ගෙබ්බෙක් උනේ හොඳට කියයි මොකද අම්මා මතක් වුණු නිසා කියලා අම්මා කියන එළියින් අම්මද හිතට ආපු අදහසද හිතට මේක අදහසක් රූපයක් විතරයි හිත තුළ රූපයක් හිත තුළ සංකල්පයක් විතරයි හිත තුළ අම්මා නෙවෙයි මේක තේරුම් ගන්න බෑ ඔබ හිතනවා මේ අම්මට අසාධාරණයක් කරනවා කියලා ඔබ අනුරූපෙට ගිහිල්ලා ගෙබ්බෙක් වෙන්න යන්නේ ප්‍රේතෙක් යකෙක් වෙන්න යන්නේ. ඒකයි බුදුන් වහන්සේ නීආගසු ලැඟිල්ලට පස් පිටක් කරන් කිව්වේ මෙන්න මේ ටික දෙනෙක් විතර අවබෝධ කරගන්න මහා පරිණත දහමක් මේක. හැමෝටම තේරෙන එකක් නෙවෙයි. එතකොට මේ දියණිය මැරිලා ගෙබ්බෙක් වෙන විත්‍ය දන්නේ බුදුන් වහන්සේ විතරයි. බුදු ශාසනයේ ඉන්න ශාසනයේ දරන මහා රහතන් වහන්සේලා දන්නේ මේක. එතකොට පව් නොකර පස්පවෙන් අපි වැළකීලා හිටියයි කියලා නිවන් දකින්න ඒක උදව්වක් වෙන්නේ නැහැ. කොච්චරනම් පස්පව් පන්සිල් රකින්න අය කොච්චර සසරේ ඉන්නවද කොච්චර සිල්වත් අය නිරේවල ඉන්නවද දන්නවද
අටුව කතාවල් කියවලා බලන්න. අපි බුදුසසුන කියන්නේ දන්නේ නැති එකකට. නොදැන කියලා තියෙන අපි බහුද්ධයෝ කියලා. අපි හරියට තේරුම් ගත්තොත් සමහර ස්ථානවල හිටපු හොඳ උපාසකවරු මැරිලා කිඹුල්ලු වෙච්ච අපේ අටුවාවේ. මැරිලා මීහු වෙච්ච කතාවක් තියෙනවා. නේද? සිල්වත් භික්ෂුන් වහන්සේලා මැරිලා කාව වෙච්ච කතාවක් තියෙනවා. අපි මේවා අධ්‍යයනය කරලා නැති වුණොත් බුදුදහම දන්නේ නැති කට්ටියට අපි අයිති වෙන්නේ කටපාඩම් වුණාට වැඩක් වෙන්නේ නැහැ. කටපාඩම් කරන එක නෙවෙයි මේක අවබෝධ කරගන්න තියෙන දහම. එතකොට දැන් දැන් මේ ගෙබ්බගෙන් අහුවනම් ඔබ මොන පවක් කරන නිසාද ගෙබ්බෙක් උනේ? පවක් කරන්න එපා ගෙබ්බෙක් වෙන්න. නේ? මොකක් කියන්න තියෙන්නේ? මේ දහම වේලේ මතක් වුණොත් ඔව් ඇත්තටම. මට මතක් වුණේ අම්මා. එහෙනම් අම්මා මතක් වීම මේ මතක් වූ රූපේ. රූපෙට ඇලීම. රූපෙන් මිදෙන්න බැරි බව තමයි මගේ මේ විපාකෙට හේතුව කියලා කියයි. අන්න එතන තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. සිත පිරිසිදු කරන්න කියලා. අම්මට ඇලුනා කියන්නේ අම්මා කියන්නේ රූපයක් හිතට. ඒ රූපෙට ඇලෙනවා කියන්නේ රූපය අසුරු කරනවා කියන එක තමයි රූප තණ්හාව කියන්නේ. අපි වචන දැනගත්තා කොහෙ වෙන එකක්ද කියලා දැනගත්තේ නැහැ. මේව කටපාඩම් ඇත්තෝ ලංකාවේ ඕන තරම් දේශක ඉන්නවා. ලක්ෂ ගණක් ඇති. හැබැයි කොහෙ තියෙනකද්ද කියලා තණ්හාව කොහෙද? තණ්හාව කුමක් කරබය පහල වෙනවද දන්නේ නැහැ. ඒක රූප තණ්හාව කියන්නේ මොකද? මේ රූපේ භාවිතා වීමට රූපය තුල මහට ගන්න බලය, පාප බලය, රූප තණ්හාව. නේද? අම්මා ගැන හිතුණා කියන්නේ අම්මා ගැන හිතනවා කියන්නේ ඒක රූපයක් කියලා දන්නෙත් නැහැ, සංකල්පයක් කියලා දන්නෙත් නැහැ, අඩුම ගන්න සිතුවිල්ලක් කියලා දන්නේ නැහැ. එතකොට අම්මා කියලා හිතනවා කියන්නේ හිතට ආපු අදහසට අම්මා යනුවෙන් හඳුන ගන්නවා කියන්නේ මොකද්ද? කාමයේ තණ්හාව කියන්නේ ඔක කාම රූපකාම කියන්නේ රූපෙට කියන නම කාමය. රූපෙට ඇලීමට කියන්නේ තණ්හාව. මේ දෙක නොදන්න එකට කිව්ව අවිද්‍යාව. එහෙනම් මෙතන භාවිතාව වෙන්නේ මොකද්ද? අවිද්‍යාව. මොකද්ද අවිද්‍යාව කියන්නේ? පහළ වූ ආකාරය නොදන්න එක. මෙහි තියෙන යථාර්ථ ආකාරය නොදන්න එක. දැන් ඔබ දන්නවා. ඔබ හිතන්නේ ඔබට පේන කෙනෙක් ඉස්සරහින් යන ඔබට ඉඩ දෙන්නේ නැහැ ඉස්සර වෙන්න. පයින් යන්න ඉස්සර වෙන්න ඉඩ දෙන්නේ නැහැ. පේමන්ට් එකේ දෙපැත්තට යනවා. ඔබ වාහනේ යනවා ඉස්සර වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් ඔබට මොනවද ඇවිල්ලා තියෙන්නේ හිතට? මෛත්‍රියක් ඇවිල්ලා. සුවපත් වේවා කියලා නේද හිතට? අන්න බලන්න ඔබේ හිත කෙලෙසිච්ච හැටි. මම මේ කෙලෙස් ටික එකතු කරන්නද මේ වාහනේ ගත්තේ? මම පයින් යන කෙලෙස් එකතු කරන්නද? මම සසරට ආවේ කෙලෙස් එකතු කරලා අපහට යන්නද? මේ මනුසාත්ම ලැබුණ කෙලෙස් නැති සිතක් ආපු නිසා. නිකලෙස් සිතක් ආපු නිසා යම් සංවර වූ පාලන වූ සිතක් තිබුණු නිසා මනුසාත්මට ලැබුණා. මනුසාත්ම හිටපු කොසල් රජ්‍යෝ පණුවෙක් උනේ බිසෝරු මතක් වෙලා. රූපේ බිසෝරු කියන්නේ හිතට එළි ඉන්න බිසෝරු නිසා නෙවෙයි හිතට ආපු රූපෙට ඇලුණු නිසා ගිහිල්ලා පණුවෙක් කියලා උපන්නා. ඊට වඩා දෙයක් කියන්නේ නැහැ. ධර්මාශෝක මහ රජු යුද්ධේ මතක් කළා ගිහිල්ලා පිඹුරෙක් කියලා උපන්නා. රූපේ ප්‍රසිද්ධිය මේ රූපෙන් ලැබෙනා වූ ප්‍රසිද්ධිය එහෙම නැත්නම් මෙයිට යන්න ලැබෙන තැන වෙන මොකුත් නෙවෙයි. ඔබට මේක තේරුණොත් ඔබට දැන් වාහනේ ඉස්සර වෙන්න දෙන්නේ නැහැ. ඔබ බහින් බැලුවා හරින් බැලුවා ඉස්සර කරන්න දැන් එන්න වේගෙ වැඩි. කාගේ වේගෙ වාහනේ දපේ. අපේ වේගෙ වැඩි. අපේ හිතේ වේගෙ වැඩි. කෙලෙස් වල වේගෙ වැඩි. අපිට පොඩ්ඩක්වත් හිතනවාද අයියෝ මට කෙලෙස් ආවා කෙලෙස් ටිකක් ආවා මම මේක මෙල්ල කරනවා මම සිත සුද්ධ කරන්න ඕන. මගේ සිත සුද්ධ කරනවා මගේ කෙලෙස් වල වරද මෙනෙහි කරගෙන මං හැමින් යනවා. කමන්නේ. මං හැමින් යනවා. මම උපන්නේ කෙලෙස් එකතු කරන්න නෙවෙයි. මං උපන්නේ බුදුහාමුදුර සරණ යන්න නම් කෙලෙස් අත්හරින්න. සචිත්ත පරියෝධපන හිත සුද්ධ කරන්න. ඔබට හිතනවා. ඔබට එහෙම හිතෙන්නේ නැත්නම් ඔබ බෞද්ධයෙක් වෙන්නේ. කොරෝනා රෝගේ හැදිලා මේ සල්ලි පස්සේ අපි දුවන්නේ නැත්තේ. සියලු දෙනා දුවන්නේ සල්ලි පස්සේ ඉතාලියේ මිනිස්සු සල්ලි වීසි කරා. මම මේ කතාව ගන්න අදාළ නැහැ. එතන විදේශ ජාතීන්ට මම කැමති නැහැ. නමුත් මම මේක කියන්නේ ඒ මැරෙන මිනිස්සු මොනවද ගෙනිච්චි? ඒ මිනිස්සු ඉන්නක හම්බ කරේ මොනවද? ඉන්නක හම්බ කරලා තියෙන ඊළඟ ආපේ පෙරේත ලෝකෙට යන්න විතරයි. නමුත් ඔබ ආසියාදික රටක සත්‍යවිදුට අන්න මේ ශාසනය 5000ක් තියෙනවා කියලා විරුද්ධාවලි ලැබපු බුදුන් වහන්සේ විසින් පෙන්නපු රටේ උපදින්න මොන තරම් ලොකු පිනක් ඔබ කරලාද ඔබට නොතේරුණාට ඔබ නොදැනගත්තට ඔබ ඒ පින කරලා ලංකාවේ උපදින්න හැමෝටම බැහැ. ඉපදුනත් මේ රටේ ඉන්න පින නෑ. තේරුණාද? මේ මහා වාසනාවන්ත රටක්. මේක තේරුණු කෙනා විතර මේ රටේ ඉන්නේ.
කවුද කිව්වේ මේ කොරෝනා රෝගේ හැදෙද්දි මේක කියන්න ඕන. කොරෝනා රෝගේ හැදෙද්දි ලංකාවේ අය අඩුවේ මැරුණේ. මොන වියතෙක්වත් කියන්නේ. උහකයි. ආත්මාර්ථකාමී. තුච්ච જાතියක් අපේ. මේ ලෝකේ හැම රටම සෞඛ්‍ය පහසුකම් වලින් අන්තිම පහත්ම රට අපේ රට. කිසිම දෙයක් නැති රට. සෞඛ්‍ය ගැන කයිවාරු ගැහුවට කිසිම පහසුකමක් නැති රටේ මැරෙන්නේ නැහැ. හැදිලා තියෙන 2000 අපි හිතමු 2000ම ඇත්ත කියලා. හරි. ඔය මාධ්‍ය ප්‍රකාශනේ ඇත්ත. ඇයි මැරුන්නේ නැත්තේ? ඇයි අපිට හිතුන්නේ නැත්තේ? ඇයි නොමැරෙන්නේ? ඉන්දියාවේ අච්චර බුදුහාමුදුරු උපන්න රට. දැන් මැරෙන හැටි බලන්න. මේ බුදු බලය නිසා මේ සියල්ල උනා කියලා කියන්නේ එකදු කටක් කැරේ නෑ. එකදු ඔක්කොම කොහොමද? දෙවෙනි හැල්ලෙන්නේ ඒකට දඩුවමත් එක්ක තමයි. අපි කිව්වා මීට සති මම මෙතන දේශනයක් කරා මීට සති දෙකකට ඉස්සෙල්ලා තුනක් ඇති. මම කට්ටියට කිව්වා ඔන්න බලන්න දෙවෙනි හැල්ලෙන්නේ ඔයකට දඩුවමත් එක්ක කියලා. ඉස්සෙල්ලා වගේ නෙවෙයි මේ පාර හැදෙන්නේ කියලා. පරිස්සම් වෙලින් ඉන්න කියලා කාටවත් බෞද්ධයෝ බය වෙන්න එපා. බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච කියලා. ඒ කියන්නේ නිකන් ලැබෙන එක නෙවෙයි. බුද්ධ රත්නයේ කෙරෙහි යම් කිසි කෙනෙක් නිර්මල පැහැදීමක් වෙයි. බුදුහාමුදුරු සරණ ගිය අඟුලිමාල බුදුහාමුදුරු හම්බෙලා කතා නොකරනම් අඟුලිමාල අහිංසකෙක් වෙන්නේ. මහා රහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ බුදුහාමුදුරුගේ ධර්මයේ සරණ ගිය නිසා ධර්ම භාවිතා කරනවා. ධර්ම භාවිතා කරන උඩ ගත උනේ මිනිත්තු ගානයි. උඩ ඒ කියන්නේ ශ්‍රද්ධාව වෙන්න බුද්ධ වචනේ කිරි දැඩි ශ්‍රද්ධාවක් ඇවිල්ලා ඒ ධර්ම වැළඳ ගන්න හිතෙන් ග්‍රහණය කරගන්න බොහොම කෙටි වෙලාවක් ගිය බුදුන් වහන්සේ. ඒ බුදුන් වහන්සේගේ දහම අල්ලගෙන අඟුලිමාලේ වගේ තප්පර ගානකට කෙටි කලකදී අල්ලගත්තා නම් අපි කොතෙන්ද? අපි හැරිලා පොඩි ප්‍රකාශයක් කරගෙන මේ රටට එහෙම ප්‍රශ්නයක් නැවෙන්නේ බුදු බලය නිසා කියලා. එකදු නායකයෙක් කිව්වේ. අපි හරි කුහක જાතියක්. හැබැයි සංදෙවිදු බාරගත්ත රට මතක තබා ගන්න. අපි මේ ඉන්නේ දේව බලය යටද මිසක් අපේ බලය යටද දෙවියෝ නැහැ. අපිට යටත් වෙන දෙවියෝ කවුරුවත් නැහැ. අපෙන් පින් හිඟා ගන්න දෙවියෝ නැහැ. ඒ අපි හිතන් ඉන්නවා අපේ පින් හිඟා ගන්න දෙවියෝ වෙනවා කියලා. අපි ඒ තරම් තිරසන්. දෙවියන්ට පින් දෙන්න අපිට තියෙනවා වගේ හරියට පින්. කරනවා වගේ පින් නේ කරන්නේ කුහක කමින්. මම දානයක් දීලා හිතන මං දුන්නා කියලා තණ්හාවෙන් ඒකත් අල්ලගත්තට පස්සේ දෙවියෝ දුන්නොත් දෙවියෝ කෙලිම ප්‍රේතව උපදිනවා. අපෙන් එන්නේ නැහැ පින් හිඟා ගන්න. බය වෙන්න එපා. මම මේ කතා කරන්නේ අවබෝධයෙන් කාගවත් ඒවා අහලා නෙවෙයි බුදුහාමුදුරුවෝ දහම අහලා. මම කතා කරන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දහම. කිසි කෙනෙකුගේ දහම මම කතා කරන්නේ නැහැ. ඉදිරියටත් නැහැ. බුදුන් වහන්සේ නියමයට දේශනා කළේ ත්‍රිපිටකයක් තියෙනවා ලංකාවේ. ඒ බුද්ධ රත්නේ සරණ යන අයට භාවිතා කරන අයට ඊළඟ එක පේනවා. මෙතෙන් දාම ඊළඟ පඩිය පේනවා. ඊළඟ පඩිය දාම ඊළඟ එක පේනවා. ඊළඟ එක දාම ඊළඟ පඩි නොනැක කෑ ගහන මිනිහෙන මොකක්ද පේනවද? ඒ මිනිහා කියන බොරුව ඉතින් පිළිගන්නවා අපි. දැන් ඔබ තේරුම් ගන්නද? මෙලෙඩ මෙච්චර ආවට පස්සේ දැන්වත් අපි හිතන මේ සංසාරේ කොච්චර අනිත්‍යද කියලා. සංසාරේ කොච්චර මේ බොරුවක්ද කියලා, කොච්චර විහිළුවක්ද මොනව මත තීරණය වෙන දෙයක්ද? කර්ම විපත් මත තීරණය වෙනවා. නේද? හැමෝටම හැදෙනවද? හැදෙනුනේ උක්කෝ ලංකාව ඉවරයිනේ. හැදුන්නේ නැහැ. බුදු බලය තියෙනවා. මේ රට දෙවියෝ ආරක්ෂා කරනවා. අනාගතේ නැවත ශාසනය මතුවෙන නිසා මේක රැක්කේ ඒකයි. 5000 තියෙන නිසා 5000ක් තියෙනවා කිව්වම මම නෙවෙයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා 5000 තියෙනකන් තියෙනවම තමයි කාටවත් මුකුත් කරන්න හැම රටම දැඟලුවා. රටවල් 60ක් 70ක් විතර දැඟලුවා මේක තලලා දාන්න මුකුත් බැරි වුණා. ඒ නිසා ඔබ වාසනාවන්තයි. අර බුද්ධ වචනේ අද තේරුම් ගන්න උත්සාහ කරන්න පව් නොකර ඉන්න. පිටින් පව් නවත්ත ගන්න ඔබට පුළුවන්. සතු නොමරින්න ඔබට පුළුවන්. රහමෙර පානේ නොකරින්න ඒව පවුනේ. ඉතින් කොහොමද පව් කියපුක පහුව තමයි. නොකරින්න ඔබට පුළුවන්. නොකරම හොඳ ශරීර සෞඛ්‍යය. බිව්හා බෙබේ කෙනා. ඉතින් බේබද්දා බේබද්දට කියනවද මේ සිංහලේ කියලා? සිංහල බේබද්දේ. සිංහල සිගරට් කාරී. කැමතිද? ඔබේ ළමයා සිගරට් බොනකොට ඔබ කැමතිද? නමුත් ඔබ බොන හොරාට ළමයාට හොරා ඔබ බොන. ඔබ විනාශ කරන්නේ. කවුද මේක කතා කරන්නේ නැහැ කවුද? මේක උඩන්නේ. ඔයාලා මම සත්තු මරන්නේ මරණ එක කනවා. කවන්නේ ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්නයක් නැහැ. අපි කන්නේ. අපෙන් අහන්න පුජ්‍යලිකව හේතුව අපි වෙනම උත්තර දෙන්න. දේශනයක නිසා කියන්නේ. හැබැයි ඉතින් ඒව අපි නීති දාන්නේ මේක මේ පුළුවන් අය කරන වැඩක් විතර. මේක තමයි චණ්ඩිකම කියන්නේ බුදුන් වහන්සේ නොකර ඉන්න එක. පව් නොකර ඉන්න එක තමයි බලය. අයි මම නෙවෙයි කතා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ කියන මේක බලය. නේද? ශ්‍රද්ධා, විරිය, සති. මේක තමයි විරිය. විරිය කියන්නේ බලය මේ ශාසනයේ තියෙන.
වීරිය බලය කාටවත් නැහැ. මේක නවත්තන්න බලය නැහැ. නවත්තන්න බැරි කම නිසා තර්ක කරන්නේ. බුදුහාමුදුරුවෝ කියන කරන්නේ දොස්තරලා කියන්නේ. සමාවෙන්න මම බිව්වට කරන්න දෙයක් නැහැ. මම කතා කරන්නේ බුදුහාමුදුරුවෝ සරණ යන්න. බුදුහාමුදුරුවෝ නෙමෙයි කිව්වේ විටමින් කන්න සතා කන්න කිව්වා. ඉතින් අපි කනවා යාගේ බුදුහාමුදුරුවෝ කොහෙද කන්න කිව්වේ? එපා කියන්නේ ඒක තමයි. ඉතින් එපා කියනෝකීව කරන්නේ බුදුදහම. අපි කොතනින්වත් බෞද්ධෙක් නෙවෙයි තාම. මම දන්න බෞද්ධ වෙයි. මේක ඇහුවට පස්සේ බෞද්ධ වෙයි. ඒක කවුරුවක් කියන නිසා වෙන එකක් නෙවෙයි. Tamanට තේරෙන නිසා වෙන්න ඕන එක. ස්වාක්ඛාත වෙන දහම. මේ සසරේ ඔබ කෑවොත් විටමින් කියලා කවුරු හරි හොයාගත්තොත් කවුරු හරි කෙනෙක් හොයාගන්නවා මෙයා මෙන්න මේ ලග්නේ. මෙයා මේ නවාංශකේ. මෙයා මේ දෙරණ නැකතේ. මේ නැකත් ටික ගැලපෙන නිසා 18ක් හොඳ නිසා මෙයා කෑවොත් ආවිෂ වැඩි. හොයා ගන්නව කවුරු හරි. හොයාගෙන රහස සාකච්ඡා කළා මාව මරනවා. ඔබ හිතන්නේ ඔබව මරනවා. මොකටද? අර කට්ටියගේ දීර්ඝායුෂ පිණිස මරනවා. සාධාරණද? හරිද? හරිනම් අර සත්තු මරන එකත් හරි. කෙනෙක් ඇවිල්ලා කියන මාව මරන් කාලා විටමින් පිණිස ඔබ ජීවත් වෙන්න. මරන් ගන්න. එහෙම කියනවා නම් ඔබ කියන දවසට අර දේ සාධාරණයි. ඒක හරි. හැබැයි ඔබ බේරෙන්න ඔබේ දීර්ඝායුෂට අනික් කෙනාගේ ආයුෂ ආහාර කරන ආයුෂය ආහාර කරගන්න. කවුද කැමති? කොච්චර කෑ ගහනවද මරනකොට? මාළුව ගොඩට අරන් දඟලනවා. දැකලා තියෙනවද? මොකද දඟලන්නේ? සැප නිසා නෙමෙයි දුක නිසා. දැන් කොරෝනා හැදිලා අපේ අය දඟලනවා. උඹලා කෑවද? හරි දැන් උඹලට ඒ දඬුවම තමයි. සුනාමියෙන් දුන්නේ ඒක අනිත් පැත්ත අපිට දුන්නේ. දඟලලා මැරෙන්නේ. කවුරුත් මේක විග්‍රහ කරන්නේ. මේක විග්‍රහ කරන්න නැහැ කියන සාසනේ මතුවෙන්නේ අනාගතේට. මතුවෙන අය කෑ ගහලා කියනවා මේක. ඔබට මෙතන සමහරට දෙන්නෙක් වෙන්න පුළුවන් බෞද්ධ වෙන්නේ. අන්නේ දෙන්න බැලුවේ මම කතා කරා. සමහරට ඔක්කොම වෙන්න පුළුවන්. සමහරට එක්කෙනෙක් නොවෙන්න පුළුවන්. කවදා හරි වෙයි කියලා හිතන මම කතා කරා. අද නොවෙන්න පුළුවන්. හෙට වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. මම දන්නේ නැහැ. මගේ යුතුයකම මම කරා. මගේ කය හැදිලා තියෙන්නේ මම මව් කුසට එද්දි එක්තරා දෙවියෙක් අහනවා එක්තරා යක්ෂයෙක් මේ ප්‍රශ්නේ අහන්නේ යකෙක් බුදුන් වහන්සේගෙන් ඉන්දික කියලා යක්ෂයෙක්. බොහොම වටින ප්‍රශ්නයක්. ඔබ වහන්සේ මේ රූපය ජරාවක් කියනවා. ඔබ වහන්සේ රූපයක් දරනවා. ඒක ඔබ වහන්සේ කොහොමද රූපේ දරන්නේ? ඔය අක්මාව කාගේ දහනවා? ඒ අහමහන්නේ අක්මාව කියන්නේ. ඉන්දික වගේ සංයුක්ත නිකාය කියන තැනක් කිව්වොත් පිටුවන්ක 362 පිටුවන්කෙත් කිව්වා. නොදන්න අයට පොඩ්ඩක් බලන්න මේ කියන්නේ. මේක අහන කවුරු හරි ඕවා දන්නේ නැත්නම් යක්කුත් බුද්ධිමත් කියලා අපිට වැඩි ඔන්න තේරුම් ගන්න ඉන්දිකේ නාක්ෂය මාර්ගඵල ලැබුවේ. එතකොට බුදුන් වහන්සේ කියන උත්තරේ බුදුහාමරගෙන් අහන්නේ කහකින්වත් නෙවෙයි යක්ෂයා. භාග්‍යවතුන් වහන්සේ කියන ඔබ මව් කුසට එද්දි ඇහැට නැපෙන බින්දුවක් වගේ තිබුණේ. මවගේ ආහාරයෙන් ඔබ හැදුනේ. මව් කන දෙයින් ඔබ හැදුනා. ඉස්සෙල්ලා හැදුනා ඕජාව. ඊට පස්සේ නහර ඊට පස්සේ ඒ ඕජාව ඝන වුණා. ඊට පස්සේ පේශි හැදුනා. ඊට පස්සේ ඝන මස් හැදුනා. ඊට පස්සේ මහාම ඊට පස්සේ නිය ඊට පස්සේ කෙස් ඊට පස්සේ දත්. ඇතුළේ දත් එළියට ඇවිල්ලා නැහැ. ඇතුළෙන් දත් හැදෙනවා. දත් ගඳි මෝරනවා ඇතුළේ. බුදුහාමුදුරුවෝ මේ එතකොට දැන් අහනවා මෙතන කවුද ඉන්නේ කියලා. ඔබට තේරෙනවා. අපිට මහා උපාධිය වල වරහන් උපාධිය තියෙනවා. උපාධියට පිටිනුත් තියෙනවා. තව එකක් දාලා වරහන් කළ උපාධියකුත් තේරෙනවා. ඉතින් මම හිතන්නේ මේක ටික කියන්නේ. එතකොට දැන් අපි මව් කුසට එද්දි මොනවද ආවේ? පෙර සංසාරේ කර්මපතේ මෙතෙන්ට ආවා විඥානයේ ලෙස. පෙර මුළු සංසාරෙම කරපු පින් පව් ටික ආවේ. දැන් ඉපන් දවසේ ඉඳලා ගෙදරට හරියනවා කියන්නේ සමහර උපන්නම. ලග්නේ හොඳලු. ලග්නේ කියන්නේ එයාගේ ජීවන චර්යාව පෙර සසරේ. අපි කොහොමද අනුගේව ගන්න බලන් ඉන්නේ. ළමයාකින් හරි කමන්නේ නැහැ. මේ වගේ වල ඉතින් අමනාපෙන් දෙපා. මේ කියන්නේ යම් පෙනීමක් තියෙන නිසා. සමහරව ආපු දවසේ ඉඳලා ඉවරයි. ලෝසක ඉපදුණු දවසේ ඉඳලා නගරෙම අලු වෙනවා. නගරයට කන්න නැති වෙනවා. නගරේ මහා නියගයක් එනවා. කොසල් රජු අනාවේක කියන එකේ ශාස්ත්‍ර කියන එකෙන් අහලා ඔහු කැලේ කෙලවන අම්මා මව් කුසට ආපු දවසේ ඉඳලා මව් කුසට ආවේ ඇහැට නෙපෙන ශක්තියක්. ඒ ආපු දවසේ ඔබ එතකොට දන්නවද එයාව ජීවිය? ජීවිය කියන්නේ මොකද්ද? පෙර පින්පව් දෙක තමයි. මේක තේරුම් ගන්න. කොසල් රජු මේ එකපාරට නගරේ ගස් කොළන් වේලිලා හැලෙන්න ගත්තම ආනාවේදී කරුවෝ ගෙන්නලා ඇහුවා මොකද? යාචක ස්ත්‍රියගේ කුසට පෙර බොහෝම පව් කරපු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒක නිසා ඒක රජුමනි බොහෝ විපත් සිද්ධ වෙන්න පුළුවන්. මොකද්ද කරන්න ඕන කියලා හුඟ මෙහෙන් එලවන දාන්න.
එලවන්න ඕන නගරයක නෙවෙයි කැලේකට මහ වණයකට එළිවෙන්නේ. ඒ ළමයා අම්මට කන්න කිසි දෙයක් නැහැ. අම්මා යනකොට කන්න නැහැ කිසි දෙයක්. මඩ අරව මේ කාලේ යැපෙන්නේ නැති කොහොමද? අම්මගේ පිනත් යටත් අරේ අම්මගේ පව් ඔක්කොම අතු වෙනවා අරේගේ පවේ. මෙතෙන් දැවිලා කාට හරි ගහමු කිව්වොත් අපිට අපි ගහන්න පෙළඹුණොත් අපේ පව් සංසාර පව් ටික ඇවිස්සෙන්නේ. මෙතන මම දහමගෙන ඔබ ඇවිස්සෙන්නේ පෙරපින්. එන ඕන ඒ එන කෙනා අනු අනිත් අයගේ දේවල් අවශ්‍යනවා. දැන් තේරෙනවා නම් ඔබට තේරෙනවා පින්වන්ත ළමෙක් ආම ගෙදර අම්මා තාත්තගේ පින් ඇවිස්සෙන. පව්කාර ළමෙක් ආම ගෙදර අම්මා තාත්තට තියා දෙන්නේ නැහැ. එයාගේ පව අපිට බල දෙනව නෙවෙයි. එයා හරහා අපෙත් තිබුණු පව බලවත් වෙනවා. ඒකයි බෝධි පූජා කරලා මෙල්ල කරගන්න කියන්නේ. එතකොට අපේ පින ටික බලවත් වෙන පව අඩු වෙනවා. මේවා විග්‍රහ නොකරන නිසා අපිට අහුන්නේ නැත්තේ. එතකොට ලෝසක ආවට පස්සේ කැලේට එළෙව්වා. ඒ දරුවා ලැබුණා. දරුවා ලැබිලා අවුරුදු ගාණක් යනකොට සාරිපුත්ත හාමුදුරුවෝ මේ දරුවා දැක්කා. දකින්න ඇහැ ගැටෙන්න එතනින් යන්න සරියුත් හාමුදුරුවන්ට හේතුවක් තියෙනවා. ඒ හේතුව අච්චර පව් කරාට නිවන් දකින්න පාරමිතාව වෙනම පුරන. නිවන් දකින්න કોઈ පින්පව් දෙකට අදාළ නැහැ. ඒක වෙනම මාර්ගයක්. මාර්ගෙ පුරලා සාරිපුත්ත හාමුදුරුවෝ මේ දරුවා අම්මෙන් ඉල්ලගෙන නේද? අරයි. ඒ දරුවා අවුරුදු 11ක් වෙනකොට රහත් වෙනවා. අර ඒ රහත් වෙලා කන්න නැහැ. ඒ ඉන්නකම් කන්න ලැබෙන්නේ නැහැ. රහතන් වහන්සේ පාත්‍රේ රන් දානට වඩිනකොට පාත්‍රේ පිරිලා වගේ බෙදන අයට පේනවා. බෙදන්නේ නැහැ. කටවටක් පිරුණා. බෙදන්න තැනක් නැහැ. අනේ ළමයා ඉන්නකම්ම මහරහතන් වහන්සේට කන්න නැහැ. අවසාන දවසේ සරියුත් හාමුදුරුවෝ අතින් තමයි අතින් අල්ලලා කවනකම් කන්න ලැබෙන්නේ නැහැ. ඒ තරම් බලගතුයි පව. එතකොට දැන් අපි මව්කුසට අර ඉන්දික යක්ෂයාගේ ප්‍රශ්නට උත්තරේ අනුව අපි ඇවිල්ලා අපිට පළ දෙන්නේ මම කරපු පින්පව් දෙක තමයි මේ පළ දෙන්නේ. වෙන මොකුත් නෙවෙයි. ඒ පින්පව් දෙක පළ දෙද්දී අපි බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්ම මාර්ගයට එනවා. අරගෙන සිත සුද්ධ කරන්න ගන්නවා. සිතට එන හැමදේම දකින්න ගන්නවා. පෞකාර අදහසක් ආවා. බලන්න මේක තේරෙයි මං හිතනවා මේ පින්වත් අයට අද තේරුණොත් මම ලොකු සතුටක් ලබන ඔබට තේරුණා. ඔබට හිතේ යන්න ලස්සන ගහ. මේ මොකක්ද? හිතට රූපයක්. හිතට ආවේ සංඥාවක් හැඳිනීමක් විතරයි. මේක සංඥාවක්. හිත ඇතුලෙන් ඇදලා ගන්න බෑ ගහ. හැබැයි ගහක් තියෙනවා. ලස්සන ගහක් මතක් වෙලා. මතක් වීම සිතුවිල්ල වෙන මොකද උතර නැහැ. අපිට එහෙම හිතනවද ගහ ගැන හිතනවද? අපිට ලේසි ගහ ගැන හිතන්නද ගහ යනු සිතුවිල්ල කියලා හිතන්න. ලේසිම ගහ ගැන හිතන්න. මං දන්නවා. මේ කාටත් බටහිර ජාතීන් එහෙම හිතන්න පුළුවන් කාරකමෙන් ඉහළ නිසායි බටහිර උපන්නේ පින බලවත් නිසා. දහමට නැඹුරු නැත්තේ ඒකයි. මේ අය මේක සිතුවිල්ල කියලා හිතන්න බලය වැඩි නිසා ලංකාවේ උපන්න. ඒක මතු කරන කෙනා එනකම් මතු වෙන්නේ නැහැ ඒක. ඒ පණිවිඩය අහනකම් මතු වෙන්නේ නැහැ. දැන් ලස්සන ගහක් කියුගොන් අපේ හිත යන්නේ ගහට. ගහ තියෙන්නේ කොහෙද? හිතේ. ගහ යන්නේ කොහොමද? රූපයක්. ගහ යන්නේ කොහොමද? හැඳිනීම් මාත්‍රයක් විතරයි. හිතට සැප වේදනාවක්. සුඛ වේදනාවක්. දැන් ගහ ගැන හිතනවා කියන්නේ මොකද්ද? ඊළඟ ආත්මෙ උපදින්න හේතුව මේ අල්ලන් ඉන්නේ. මේ මොහොතේ අසුරු කරන හේතුව මේ අල්ලන් ඉන්නේ. මමත්වය හදාගෙන ඉන්නේ. මමෙක් හදන් ඉන්නේ. යමක් අසුරු කරන මමෙක් හදන් ඉන්නේ. මේක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. හිතේ තියෙන අදහසට ඇලෙන එකටයි සක්කාය දිට්ඨිය කියන්නේ. හිතේ තියෙන රූපෙත් ඒ රූපේ තියෙන වෙලාවල තියෙන ස්කන්ධ පහටයි පංච උපාදානස්කන්ධ කියන්නේ. මම එච්චර දුර නොවන කාටවත් තේරෙන්න ඕන නිසා හැම කෙනාටම තේරෙන්න ඕන බසක් අද මම ගන්න තීරණය කළා මේ දේශනෙට බැස්සේ. එතකොට හිතට ආව ගහ අපි ගහ ගැන හිතනවා කියන්නේ අපි එහි සුල මුල අග මුල මොකක්වත් දන්නේ නැහැ. මේ ගහ කියන්නේ සිතුවිල්ලක්මයි කියලා ගහ මතක් වෙනකොට හිතුණොත් එයා රූපෙන් මිදුණා. රූපෙන් මිදුණා කියන්නේ රූප තණ්හාවෙන් මිදුණා. රූප කාමෙන් මිදුණා. භවෙන් මිදුණා. ඊළඟට උපදින්න තියෙන හේතුවෙන් මිදුණා. ඊළඟට උපදින හේතු විභවය කියන්නේ භව තණ්හා, විභව තණ්හා, කාම තණ්හා කියන්නේ මේ මොහොතේ අසුරු කරන එක. මේ වර්තමාන මොහොතට කියන්නේ කාම තණ්හාව. කාම ලෝකේ කියන වර්තමානයේ රූපයට ඇලෙන්නේ. වර්තමානයේ රූපෙන් ඇලුනොත් ඉතින් කාම ලෝකෙ මිදුණන රහතන් වහන්සේත් වර්තමානයක් තියෙනවා. ඇසුරු නොවන වර්තමානයක්. ඔබට තියෙනවා ඇසුරු වෙන වර්තමානයක්. වර්තමානයේ මතක් වෙන හැම එකම ඔබට ඇසුරු වෙනවා. ඒව එකක්වත් ඔබට පේන්නේ නැහැ. හැබැයි ඔබට රූපේ දැනෙනවා. රූපයක් කියලා දැනෙන්නේ නැහැ. මොකද්ද නොදැනෙන්නේ? රූපයක් කියලා දැනෙන්නේ නැහැ. හැබැයි රූපය ඇසුරු වෙනවා. අම්මා මතක් වුණොත් අම්මා ඇසුරු වෙනවා. ගහක් මතක් වුණොත් ගහ ඇසුරු වෙනවා. මාතර මතක් වුණොත් මාතර ඇසුරු වෙනවා. කොළඹ මතක් වුණොත් කොළඹ ඇසුරු වෙනවා. කොරෝඩ මතක් වුණොත් කොරෝඩ ඇසුරු වෙනවා. පාරේ ඇක්සිඩන්ට් එකක් මතක් වුණොත් ඇක්සිඩන්ට් එක ඇසුරු වෙනවා. මොනවද මතක් නොවෙන්නේ?
මේක රූපයක් කියලා මතක් වෙන්නේ නෑ, සිතුවිල්ලක් කියලා මතක් වෙන්නේ නෑ, සංකල්පයක් කියලා මතක් වෙන්නේ නෑ. එහෙනම් අපි ඉන්නේ කොහෙද? බුදුහාමුදුරුගේ පැත්තේ නෙවෙයි. මේ ලෝකේ අනිත් අය ඉන්න ප්‍රත්‍යක්ෂණ ඉන්න පැත්තේ. සංසාරේ නැවත ඉපදිලා මේ වගේ පෝලිං වල ගිල මහා බෑග් එකක් උස්ස නාට්ටාමේ වගේ පහේ ළමයා පහේ ශිෂ්‍යත්ව කබලද මහා දරදඩු උත්සාහය කරන් විභාගේ පාස් වෙලා මැරිලා ගිහිල්ලා ප්‍රේත ලෝකේ. ওই මහාචාර්යවරු මහත්තුරු ටික මැරිලා කොහෙද ගිහිල්ලා ඉන්නේ? ওই මහා උපාධි ගනිපු අය ඔක්කොම මේ තැන්වල කිසි තැනක බේරෙන්නේ නැහැ. මොන අධ්‍යාපනයෙන්ද පුළුවන් නිවන් දකින්න? මම ඔබට කතා කරන්නේ නිවනට කතා කරන්නේ. මම බය නැහැ මොකටද? මම බය බුදුන් වහන්සේට වරදක් වෙයි කියලා මගේ වෙන මොකටද බය? බය නැති පැත්ත කොහොමද ආපු කෙනෙක් මම. හැම පැත්තෙම බය නසාගෙන ආවා. මෙතෙන් දෙන්නේ කොහොමද බය නැහැ. මම ඔබට කතා කරන්නේ බලන්න මේ මැරිච්ච කෙනාට ඇයි දන් දෙන්නේ? වෙන සමහරු ඇඟේ එල්ලිලා. නැල්ල තියෙන මම කියන්නේ මම දන්නේවා තියෙනවා. මගේ ගාවට දහස් ගාණක් ඇවිල්ලා තියෙනවා. ඒ එන කෙනා මැරිච්ච කෙනා මහාචාර්යවරයෙක් මැරිලා ඇඟේ එල්ලිලා. ශාස්ත්‍ර වල කිව්වලු වෙලව ගන්න බෑ. ඇයි? පොඩ්ඩක් පින් කරන පින් දුන්නට පින් ගන්න බෑ. පින් දුන්නම දඟලන අඬනවා මේ පින් ගන්න කෙනා. සාක්ෂි වීඩියෝ කට අපි ගාව තියන් කියන්නේ. ඇයි? ඔන්න ලෝකේ තියෙන තැන මේ ලෝකේ සියලු ක්‍රම එක පැත්තකට යද්දී බුදුහාමුදුරුවෝ ක්‍රම එක පැත්තකට. ඒක අද තේරුම් අරගන්න බුදුන් වහන්සේගේ ක්‍රම එක ලෝකේ තියෙන සියලුම ක්‍රම එක. සියලුම ක්‍රම වලට කිව්වේ සසර කියලා, ලෞකිකත්වය කියලා. බුදුන් වහන්සේගේ ක්‍රමයට කිව්වේ ලෝකෝත්තර මාර්ගය. ලෝකෙන් එතන වෙන මාර්ගය. ඔබට මේ ගෙවල් දොරවල් දාලා ගිහිල්ලා පැත්තකට ගිහිල්ලා ගියා කියලා නිවන් දකින්න එකක් ගැන නෙවි මං කියන්නේ. මේ ඉන්න ගමන් නිවන් දකින්න. විසාකව අවුරුදු 7 දී මේක අවබෝධ වුණේ. මේ සංස්කාර කියනකොට සංසාරේ පුරුද්ද තිබුණ නිසා අහනකොටම අවබෝධ වෙලින්. අවබෝධ වෙන පෙරහුරුවක් තියෙන්න ඕන. නේද? අපි දන්නවා මේ ගෙදරට ගෙනල්ලා උගන්වනවා. ඒ ළමයි ඉස්කෝලේ ගියාම වැඩහරු. වැඩහරු කියන්නේ කාටද? මෙහෙන් දැනීම අරන් යන කෙනාට. මම මේ උපමාව අතෙන්ද ගන්න ක්‍රමයක් නැහැ නේ. ලෝකේ නැහැ නේ තියෙන එක. ඉතින් එයයි පන්තියේ පළවෙනියා. පළවෙනියට ඔළුව අත ගන්න ඕන තරම් ආච්චි සීයලා අම්මන්ඩිල ඉන්නවා. මේව කියන්න ඕනේ. නැත්නම් ඔන්නින් කියලා හරියන්නේ නැහැ. මේක හැදෙන්නෙත් නැහැ. හැදුන්නේ නැහැ නේ මෙච්චර 2500ක් වෙනවා හැදුන්නේ නැහැ. ඒ කෙනාගේ නම දාගන්න බෝඩ් එකට ඉන්නවනම් A ශ්‍රේණිය, A සාමාන්‍ය, B සාමාන්‍ය 99යි. අර පේල් එක අදිහා බලන කවුරුත් හදන්නේ නැහැ. අපි කුහක තමයි මේ කියන්නේ. අපි මහා කුහකමක් උගන්වනවා. ඒ කුහකම අපි අරගෙන යනවා ඉස්සරහට. එතකොට අර පෙර සුදුසුකම කියන්නේ ගෙදරදී ඉගෙන ගත්ත Tamanට උජ්ජලික උගන්වපු එකේ ශක්තිය ඉස්කෝලේ ගියාම එයාට කියන්නේ පාසලේ දක්ෂයෙක්. ඒ දක්ෂකම අපි හිතමු හරි දක්ෂතාව කියලා හිතමු. මොකක් නිසාද ආවේ? පෙර දැනීම තියෙන නිසා. එනම් විසාකා හතේ දිසෝන් වෙන කොතනින්? ඊට පෙර බවවල බුදුන් වහන්සේලා ඇසුරු කළ අධික ශ්‍රද්ධාව තිබුණ නිසා දහම අහනකොටම සංසාර හතර ගැන අවබෝධ වෙලි ඉවරයි. සංස්කාර ධර්මයන් ගැන දැකලා ඉවරයි. සංස්කාර ධර්ම කියන්නේ බුද්ධ වචනේ සිතේ යමක් හට ගන්නවා නම් ඒකට කියනවා සංස්කාර ධර්ම. සිතේ යම් රූපයක් වෙනවනම් සංස්කාරය, රූප සංස්කාරය. ඒක සංස්කාරය. හිත සකස් වෙන්නේ අරමුණකින්. හිත නිකන් සකස් වෙන්නේ නැහැ මොකක් හරි අරමුණකින් හිත හැදේ. හිතුව නැති එක කයට කරන්න බෑනේ. අනුන්ට ගහන්න බණින්නේ හිතෙන් ඕන. ගහනකොට තමයි කයට බලය එන්නේ. බණින්න තමයි කනට වචනේ එන්නේ. හිතෙන එකයි නේ හිත මුල් වෙනවා. මුල්ලු හිත නැපෙනවනම් එයා තනි කරන් පව් කරන කෙනෙක්. පව මුල් කරගත්ත කෙනෙක්. දුවන්නම් වාල දුවන කෙනෙක්. සංසාර ප්‍රශ්න ඇති කෙනෙක්. ගොඩක් ප්‍රශ්න ඇති. සල්ලි ඇති ප්‍රශ්න ඇති ඊට වැඩි. වියදම් කරන මුදලට වැඩි ප්‍රශ්න ඇති මේ අයට. මෙයාගේ ජීවිතය ගැන මේ කියන්නේ. අනාවැකින මේ සත්‍යමයි. මේ දැන් හිතන මෙච්චර කලක් අපි දන්නවා ඔබ හොඳ සතුටින් ඉඳපු අවස්ථාවල ඕන තරම් ඇති. ඔබ සංගීත සාද බලලා සතුටු වෙලා ඇති. මම මේ සීමිත ප්‍රමාණයක් කියන්නේ නේද? ඔබ මහා මඟුල් ගහලා ගිහිල්ලා සතුටු වෙලා ඇති. ප්‍රිය සංభాෂණ වල සතුටු වෙලා ඇති. කාණිහල් බලලා සතුටු වෙලා ඇති. සංගීත වල උඩ පැනලා ඇති. මෙරූපි හම්බෙන්නගේ උඩ පැනලා ඇති. හම්බෙන්න තු විතරයි. උඩ පැනලා බිම දඟලලා ඇති. කරණම් ගහලා තිබේ. අරෙන් ටන් ටොන් ගහනකොට අර කම්බි කඩනකොට මෙහෙ දැඟලෙන පණුවරල වගේ. අපි ඒක ඩාන්සින් කියලා. ඔබ දඟලලා ඇති. මං අහන්නේ කොහොමද මේ මොහොතේ සතුට? කොහොමද උණක් හැදුන මේ සතුට? කොහොමද හෙම්බිරිසාව හැදුන මේ සතුට? ඔබට ඒක නෑ. ඔබ දුවල තියෙන මිරිගුවක් පස්සේ ඒකයි මේ මරිච්ච කුපමා සංඥා සංකාර හදලු උපමා කියන්නේ. මේ මිරිගුවක් පස්සේ අපි දුවල තියෙන. මිරිගුවක් තියෙනවා පේන්නම තියෙනවා දිවට අහුවෙන්නේ නෑ. දුවන එහාට යනවා. අපිත් මොකද කරන්නේ? එහාට යනකොට කවදා හරි ලැබෙයි කියලා දුවනවා.
අපි හිතන්නේ මේ ලෝකේ සැපතියි කියලා. බුදුන් වහන්සේ දුකයි කියද්දී අපි හිතුවා නෑ බුදුහාමුදුරට හොරාට බැලුවා. නෑ කමක් නෑ ඔබ වහන්සේ දුකයි කිව්වට. අපි ටිකක් සැප හොයනවා. නැද්ද? ඉතින් මේ රස්සාව නැත්තම් වෙන එකකින් හරි හොයාගන්න දෙපෙ සැප. එක මදිනම් දෙකක් කරන්න එපා. අමතරාදායමක් තියෙන ඉන්කම් එකක් ඔය අපි කිව්වේ ලස්සන වචන. ඉංග්‍රීසි හරි හැඩලුනේ. තේරෙන්නේ නැහනේ අපිට. සුගර් කිව්වම තේරෙන්නේ නැහැ. සීනි කිව්වම තේරෙන්නේ නැහැ. කොලෙස්ටරෝල් කිව්වට තේරෙන්නේ නැහැ. තෙල් කිව්වම දෙන්නේ තෙල් අපිට නොතේරෙන භාෂාවෙන් කියන කොලෙස්ටරෝල් ලස්සනයි. ඒ වගේ අපි ගන්න පුළුවන් අමතර ආදායම් හැම එකක්ම ගන්න. නිකන් ඉන්න වෙලාවට බත් පැකට් එකක් හරි විකුණනවා. විකුණලා මං ආන්නේ සැප විඳින කෙනෙක් හොයන් ඉන්න. කවුරුත් අසහනේ. කාටවත් අහනම් ඇවිදින්න කොරෝනා නිසා. දැන් කවුරුත් සැප විඳිනවද නේ? පුදුම අසහනයක් පුදුම දුකක් විඳිනවා හැබැයි කවුරුවත් දන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කළ සියල්ල දුකයි කියලා. මන් දැක්ක අපේ වියක් මණ්ඩල ඇවිල්ලා මාධ්‍යට කියනවා දුකයි කියන අය මෝඩයෝ කියලා. ඒ මාධ්‍ය ඉඩ දුන්නේ ඒකට. මේ රටට ගිය කාලේ ඒකයි මේ වුනේ. දුකයි කියලා හිතන අය මන්දගාමී අය කිව්වා. බුදුහාමුදුරුගේ දරුවෝ 80 මහ ශ්‍රාවකයෝ බුදුන් වහන්සේලා මන්දගාමී අය කිව්වා. මහා උගත් ගුරුවරු ගෙනල්ලා අනේ මේව බැලුවා ඉතින් අපි මොනව කරන්නද ඉතින් පාළුවේ හිටියා. රටට ගිය කාලේ කියලා සම්පූර්ණ සමාජය සමුගත්තා. දුටුගැමුණු පිස්සෙක් කිව්වා. ඒක ඇහුවට පස්සේ සදහටම මාධ්‍ය සමුගත්තා. මේ රට හදලා දීපු දුටුගැමුණු රජු පිස්සෙක් කියන තරම් දුර ගියා. අර බුදුහාමුදුරට බැනන් ගිහිල්ලා. දුක කියන්නේ පාළුවේ එතකොට මේක ඍණාත්මකලු. හැම එක සුභවාදීව බලන්න. හැබැයි සුභවාදී ක්‍රමේ කවුරුවත් හොයන්නේ නැහැ තාම. සුභවාදී හොයපු රටම තමයි අද 60000 අහුවෙන්නේ. නේද? අපේ නම් ඔය 7ක් 8ක් අහුවෙනවා තාම. ඒක අනිත් ගමක් කරේ දන්නේ නැහැ. අඩු වෙයි ළමාට. අරම යහුවෙන්නේ ධනාත්මකයේ හදපු රටේ 60000යි 70000යි මැරිලා තියෙන ලක්ෂ 2කින් එහා උත වාර්තාව තියෙන්නේ. තාම ලෝකේ පළවෙනියා. පළවෙනිය වෙන්න හදන්නේ ඇත්තටම පළවෙනි රට ඊට යටින් එක දෙක. හරියටම රටවල් දෙක ඔය රටවල් දෙකේ නම් කියන්නේ නැහැ. මොකද ඊට පස්සේ ඒගොල්ලෝ වන්දිලු මට දෙන්න තා කියන්නේ. පොඩි ගණන් ඉල්ලන්නේ. ඉල්ලන්නේ මා කප්ප ගණන්. ඒක නිසා බලන්න ඒ කට්ටිය අද අනිත් රටවල් අපිට යාබද රට තුන්වෙනි තැනට එනවා. ලෝකෙ ලොකු බලවත් බලයෙන් එනවා වගේම මේ පැත්තෙනුත් එනවා. අපිට මොකුත් නැහැ නේද? හැබැයි අපිත් එහෙම යනවා ඉස්සරහට. අනාවැකි නොවේ මේවා සිද්ධ වෙන ඒවා. අනාවැකි අපි පිළිගන්නේ නැහැ. අනාවැකින් එක වෙනස් කරන්න පුළුවන් හැබැයි සිද්ධ වෙන එක වෙනස් කරන්න කොයි జగතෙකුටවත් බැරි. මේකට මුණ දෙන්නම වෙනවා. දැන් ඒක තමයි මේ දැන් එන දෙවෙනි ගැල්ල. තේරුම් ගන්න ධර්මානුකූල වෙන්න. ඔබ බොරු බෞද්ධෙක් නෙවෙයි. සැබෑ බෞද්ධෙක් වෙන්න. ඔබේ ජීවිතය හැමතිස්සෙම සතුටින් තියෙන්න. අපෙන් අහන අපි හැමතිස්සෙම සතුටින් ඉන්නේ. සතුට කියන්නේ මොකද්ද? බුදුන් වහන්සේ දේශනා කරනවා හිත සුද්ධ කරගන්න සතුට. දැන් මේ පව ගැන මම තාම කිව්වේ. එතකොට දැන් අපි මේ විසාකාව දහම අහනකොට විසාකාව අවුරුදු 7 දී සෝවහනුනේ කොහොමද කියලා තර්ක කරන මණ්ඩපයක් තිබුණා මාධ්‍යක. මම බැලුවයි. හිටියේ ලංකාවේ ලොකු ගුරුවරු දෙන්නෙක්. සිගරට් බොන ගුරුවරයෙක් එක මොට්ට ගුරුවරයෙක්. මොට්ටේ අගිස් බුරුවේ වෙන කියන්න වචනයක් නැහැ. අපි මෙහෙම දැනට යමු ඉස්සරහට අපි හම්බ වෙන එක වේදිකාවකදී. උදා වෙනකන් යමු. අපේ වෙනම පිරිසක් ඉන්නවා මේ ශාසනය බබලවන්න ආපු පිරිසක් ඉන්නවා. එහෙ වෙනම ඉන්නවා. අපි අදහලා නැහැ ඒව. වෙන වෙලාවට අපි එකක් වෙනවා. කොහෙ තිබුණත් එක ඔක්කොම රත්තරන් එක තැටියට එන්නේ උණු කරන්නේ. කොහෙ තියෙන ගහත් මොරටුදී හම්බ වෙනවා වගේ මේකත් එහෙමයි. ශාසනය හැමදාම වටන්න බෑ. නැගිටින වෙලාවට ඔක්කොම විනාශ කරන්න නැගිටිනවා. ඒක තමයි බුදුන් වහන්සේ සියල්ල දුක කියද්දී දුක කියලා හිතන අය මන්දගාමියයි කිව්වා. දැන් බලන්න මන්දගාමී අපි නේ එතකොට. අපි සියලු සංස්කාර දුකයි කියලා දකින්න හැම තත්පරේම. මන් දන්නේ මට නම් පේන්නේ එහෙමයි. මට මොකක් හිතුණත් වෙන්නේ මේක සංස්කාරය කියලා දුකක් කියලා. මට හරි සතුටක් තියෙනකොට. පුදුම සතුටක් තියෙනවා. මන් දන්නේ දුක් විඳින එක දුක නොපෙන්නේ එකයි දුක. නේද? දැන් මැරිලා ගිහිල්ලා ගෙප්ප වෙලා අවසානයේ ගෙප්පට ඉතින් එන්න බෑ අනු ගැණියෙල්ල එන්න. පෙරේතෙකුනුත් එනවා ඒක. පෙරේතෙකුගේ දරුණු පෙරේතෙ ඉන්න පින් පොඩ්ඩක් නොකරු පෙරේතෙ આવුත් ඉවරයි. ඉතින් මේ මිනිස්සයා
සීසී කඩයක්, හිස්ලුළු වතේ. ඕන වැරදි වැඩක් කරනවා. ඒ පෙරේතයා කැමති දේ මෙයයි ලව්ව ගන්න. තේරුණා? මේ කියන්නේ බේරෙන්න. අපිට අනුන්ගෙන් දැන් කරදර වැඩිනේ. මැරිච්ච ඔක්කොම දැන් ඔය කොරෝනා වලින් මැරෙන ඔක්කොම ජීවත් වෙන ආසයනේ මැරෙන්නේ. මැරෙන්න ආසය මැරුන්නේ නැහැනේ කවුරුවත්. එහෙම හම්බුනේ. ගෙනියන්න ආපුවට චීනි ගැහුවා අපි දැක්කා. ගෙලියන්න ආපු ડોක්ටර්ස්ලාට ගැහුවා. පොලිස් නිලධාරීන්ට ගැහුවා ලෙඩ්ඩු. පුටු වලින් ගැහුවා. ඔව් ගැහුවා අහුවෙනකින් ගැහුවා. ගෙනියන්නේ නැහැ. ගෙවල් වල මිනිස්සු ගාලා කුඩු කරලා සමහරව අපි දැක්ක තුවාල වෙලා යනවා. මාධ්‍ය දාලා තිබ්බේ ඔය කියන මාධ්‍ය වල. එතකොට හිතන්න කවුරුවත් මැරෙන්න කැමති නැති අය මැරෙනවනේ. හැබැයි බුදුහාමුදුරු සරණ ගියපු අය පිරිනිවන් පාන්න අවසර ඉල්ලන බුදුහාමුදුරලකට ඇවිල්ලා. මට අවසර දෙන්න පිරිනිවන් පාන්න භාග්‍යතුන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමී 500ක් එක්ක ඇවිල්ලා අවසර ඉල්ලනවා. යසෝදරා මෑණි 500ක් එක්ක අවසර ඉල්ලනවා. පිරිනිවන් පාන්න. සරියුත් හාමුදුරු අවසර ඉල්ලනවා මට පිරිනිවන් පාන්න අවසර දෙන්න. මුගලන් මහරහතන්සේ පිරිනිවන් පාන්න අවසර ඉල්ලනවා. ශාසනයේ බලය අපි මැරෙනකොට අපලේ තියෙන මේ දෙනාට ඒ රාෂ්ට්‍රක සෙනසුරුට තව කුටියට කුජ ඇවිල්ලා කුජගේ කුටියට එබිලා හොරාට හොරකම් කරන එකෙක් ඉන්නවා කේත හොරකමට ඇවිල්ලා අහුවෙලා දැන් මේ තුන් දෙනා සංයෝග වෙලා හොඳ නැතිලු හෙට හොඳ නැතිලු මාරකලු දැන් මෙයා මොකද කරන්නේ බුදු අම්මේ එල්ලෙන්න තියෙන හැම බෝග හැමෙල්ල හැම එකම යනවා යන්න තියෙන්නේ ගිහිල්ලා පුදුම මර බයක් තියෙන්නේ බණ ශාසනයයි නිවන් දැක්කට පස්සේ සංසාරේ මේ ඇති ජීවත් වෙනවා. මේ කය ජරාවටපත් වෙනවා. දැන් ඔබ 50 55 වෙනකන් ඉඳී 60 වෙනකන් ඉඳීවියෝ. එතකන් තමන්ගේ නම තමන්ට කියාගන්න. එතකන් වා තමයි. 65න් පස්සේ ඔබට කියන්නේ නෑ වෙන. නේද? ලොම්බා කියලා කියන්නේ. මම මේ නමින්ම කියන්නේ මේ වහනාය සතුටු වෙයි යන්නේ කවදා හරි අපි ගැලවෙයි සසරේ. බුදුන් වහන්සේලා දේශනා කර දහම තියෙන එකට වඳින්න නෙවෙයි ඒක භාවිතා කරන්න. භාවිතා කරලා වඳින එකයි ශ්‍රේෂ්ඨ. භාවිතා නොකර වඳින්න එකයි ලැජ්ජ අපිට. දන්නේ නැහැ වඳින්න. නේද? හරියට කේක් ගිරියට වැදලා අනේ රසයි කියනවා වගේ වැඩ. මේ මා දුක විඳින්නේ. දැන් හිත සුද්ධ කරගන්න කෙනා සමරණ බය නැති කරගත්තා. එයා මැරෙනවා නෙවෙයි. මැරුණා ඉවරනනේ. ඇයි මැරෙනවා කියන්නේ මට කැමති දෙයක් තියෙනවනේ මේ. කැමති දෙයක් තියෙන නිසා මං ඉන්න දඟලන්නේ. මේ ලෝකෙ මං කැමති දේවල් තියෙනනම් ඉන්න එපායි. ඒ දේවල් රැක ගන්න ඕනේ. ඒ නිසා මම මෙහි ජීවත් වෙන්න ආසයි. මට මේ කැමති දේවල් නැති වුණොත් ඔබ ඉස්සෙල්ලා බාහිර දේවල් අතාරින්න. හිතෙන් අතාරින්න එළියෙන් එළියෙන් අතාරින්න දෙයක් නැහැ. මේ එළිය මේ දැන්. මම මේක අතාරලා තියෙන මේ තියෙන්නේ ඉතින් මෙතන. මම මේ පුටුව වන්න පුටුව අතාරලා ඉන්නේ. මේ තියෙන්නේ ඉන්නේ වාඩි වෙලා. ඔබ ආයේ ඔය ඉන්නේ වාඩි වෙලා නෑ. මම හිතෙන් අතාරලා. ඒ ක්‍රමේ තමයි මේ උගන්වන්නේ හිතෙන් අතාරින්න. පිටින් අතාරින්න කියන්නේ පිටින් අතාරින්න වැඩ නැහැ හිතෙන් අතාරින්න බැරි. එතකොට බාහිර මුලින්ම අතාරිනවා අපි. ඊට පස්සේ අතාරින කය. මේ කය අතාරිනවා. කය අනර්ථයි. කය විපාකය. කය අසුභය. කය ආදීනය. කය අපි අතාරි ගමන් ඔබට දැනෙයි මීට වඩා පුදුම සැහැල්ලුවක් පුදුම සතුටක්. උත්තරීතර සැනසෙල්ල දැනෙන්නේ මේ දෙකෙන්ම මිදුණු දවසට. බාහිර ලෝකෙම කයින්. මිදිලා කයෙන් ඉන්නවා. මොකද මේ කයෙන් යන්න වෙන පරමාවශි වෙනකන් ඉන්නවා. පරමාවශි වෙනකන් නිකන් ඉන්නේ මේක සේවයේ වශයෙන් කියලා දෙනවා. සාසනික මෙහෙම දැන් හිතන ඔබට යම් අවබෝධයක් එන්නට ඇති. නවත්තන්න හැදුව නෙමෙයි මේ හිත සුද්ධ කරන්න ඕනේ. ඇයි? හිතට එන රූපෙට පුළුවන් අපි ගිහිල්ලා പ്രേත ලෝකේ, යක්ෂ ලෝකේ, අසුර ලෝකේ විවිධාකාර නරක ආදී වල උපදවන්න. විවිධ දුර්ගති ස්ථානවල උපදවන්න පුළුවන්. ගෙප්ප වෙලා යක්කු වෙලා විවිධාකාර නරක ආදී වල උපදවන්න අපිව අරන් යන්න පුළුවන්. මේක අපි තේරුම් ගන්න.